ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. එකසියතිස් එක් වැනි ජාතික පුරාවිද්‍යා දිනය අදයි සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී. ඩෙල්ටා සහ ලැම්ඩා මඩින්න සෞඛ්‍ය පුරුදුවලට හැකි සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න සෞඛ්‍යංශ අවධාරණය කරයි. කොරෝනාවෙන් මිදෙන්නට ආශිර්වාද පැතු පිල්ලෑවේ පූජාව. දැය දූපුතුන්ගේ අධ්‍යාපනයේ අයිතිය සුරකින්නට බෞද්ධ අමාත්‍ය ජාලයෙන් ආරාධනා. ජාතික පුරාවිද්‍යා දිනය අදට යෙදී තිබෙනවා. මීට සමගාමීව එළබෙන 14 වනදා දක්වා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැඩසටහන් රාශියක් සංවිධානය කොට ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසන්නේ. ජූලි මාසේ 7 වෙනිදා සැලකෙන්නේ ජාතික පුරාවිද්‍යා දිනය වශයෙන්. මෙම දිනය නම් කරලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස්වරයා වුණ HCP බෙල් මහතා අනුරාධපුරයේ පුරාවිද්‍යා පර්යේෂණ ආරම්භ කළ දිනය අනුවයි. ඔහු එම කටයුතු ආරම්භ කළේ 1890 ජූලි මාසේ 7 වෙනිදා. මේ අවස්ථාව අනුස්මරණය කිරීම සඳහා ඊට සතවර්ෂයකට පසු 1990 අවුරුද්දේදී එම දිනය ජාතික පුරාවිද්‍යා දිනය ලෙස නම් කරනු ලැබුවා. එතෙන් සිට අපි සෑම වසරකම ජූලි මාසේ 7 වෙනිදා ජාතික පුරාවිද්‍යා දිනය වශයෙන් සමරනු ලබනවා. අපි 1890 ජූලි මාසේ 7 වෙනිදා HCP බෙල් මහත්මයා අනුරාධපුරයේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කළ දිනය ලෙස සැලකුවොත් අද අපි සමරනු ලබන්නේ 131 වෙනි ජාතික පුරාවිද්‍යා දිනයයි. මේ දිනය වෙනුවෙන් අපි දෙසතියක් පුරා විවිධ පුරාවිද්‍යාත්මක කටයුතු දිවයින පුරා සිදු කිරීමට සැලසුම් කරලා තිබෙනවා. එම දෙසතිය අපි පුරා දෙසතිය එහෙම නැත්නම් ආකියෝ ෆෝර්ට්නයිට් නම් කරලා තිබෙනවා. මෙහි වඩාත්ම උත්කර්ෂවත් අවස්ථාව යෙදෙන්නේ ජූලි 7 වෙනිදාට. එම උත්සවය අරලියගහ මන්දිරයේදී ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එම අවස්ථාවේදී අපි අපේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් විශිෂ්ට සොයා ගැනීම කළ සේවකයන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමටත් ඒ වගේම පුරාවිද්‍යා ගීතයක් හෙළිදරව් කිරීමටත් ඒ වගේම නව වෙබ් අඩවියක් එළි දැක්වීමටත් අපගේ නව ප්‍රකාශන ගරු ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පිළිගැන්වීමටත් අපි කටයුතු කරගෙන යනවා. මේ අරුණහම ජූලි මාසේ 1 වෙනිදා සිට අපි විවිධ කටයුතු කරගෙන ගියා. තරුණයන් සඳහා පුරාවිද්‍යා සංගමයක් බිහි කිරීම, ප්‍රවීණයන් සඳහා පුරාවිද්‍යා සංගමයක් බිහි කිරීම සහ දරුවන් සඳහා පුරාවිද්‍යා සංගමයක් බිහි කිරීම මේ සති දෙක තුල කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි නොමිලේ පැමිණ සම්බන්ධ විය හැකි මාර්ගගත වැඩමුළු 5ක් අපි මේ කාලය තුල ආරම්භ කරනවා. එම වැඩමුළු වර්ෂය පුරාම රැගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අන්තර්ජාතික වැඩසටහනකුත් අපි මේ සමගම ක්‍රියාත්මක කරනවා. අන්තර්ජාතික දේශන මාලාවේ ප්‍රථම දේශනේ ජූලි මාසේ 1 වෙනිදා ආරම්භ වුණා. සෑම මාසකම අපි එම දේශන ආරම්භ කරගෙන යනවා. ඒ වගේම පනාවිටිය අම්බල මාශ්‍රිත තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීම, දඹදිනියේ කැණීම ආරම්භ කිරීම, ඌව පළාතේ රක්කිත්තා කන්දේ චිත්‍ර සංරක්ෂණය කිරීම සහ කිරියෝරුව ප්‍රදේශයේ අම්බලමක ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඔසූයන් පිහිටුවීමේ කටයුතු අපි මේ කාලය තුල කරගෙන යනවා. මෙවැනි කටයුතු රාශියක් ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් නම් කරපු දෙසතිය තුල ඉටු කිරීමට අපි බලාපොරොත්තු මේ අතර 131 වෙනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙල අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී පොළොන්නරුව සෝමාවතිය පුදබිම සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කිරීමටද කටයුතු කළා. සැමරුම් උළෙල පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ජනාධිපතිවරයා විසින් සෝමාවතිය රාජමහා විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේටත් රිදී විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ වෙතත් පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස එම විහාරස්ථාන නම් කිරීම පිළිබඳව වන සන්නස්පත්‍ර ප්‍රදානය කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය ජනගත කිරීමද මෙහිදී සිදු කෙරුණා. මෙහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන ග්‍රන්ථ 14ක් ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූ අතර පරම්පරා 4ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සේවය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සීගිරිය තල්කොටේ අලුත්ගෙදර පරපුර වෙත සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කළා. ජනාධිපතිවරයා විසින් අභිනව පුරාවිද්‍යා සොයා ගැනීම ඇගයීමට ලක් කරමින් මැටිපුවරු දිත්වයක් බුදුකල පුරාවිද්‍යා ස්ථානයෙන් සොයාගත් නිමල් කරුණාතිලක මහතාට සහ මෙතෙක් නොදැන සිටි ආදිකාලීන ලෙන් චිත්‍ර සමූහයක් සොයාගත් OR ජයතිලක මහතාට සහ තනුජා දර්ශනී අමරතුංග මහත්මියටත් සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කළා. නැගෙනහිර පළාත කියන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් පිහිටුවා ඇති භූමියක්. සේරුවාවිල, මුදු මහා විහාරය, ගිරිහඬු සෑය, ලංකා පටුන, කෝණේශ්වරන් වගේ ඓතිහාසික ස්ථාන රැසක් එහි තියෙනවා. හැබැයි විවිධ හේතුන් නිසා ඒ ස්ථාන කාලයක් පුරාවට තර්ජනයන්ට ලක් වෙමින් තිබුණා. ලක් වෙමින් තියෙනවා. සමහර කාලවල මේ රට පාලනය කළ අයත් මේවා විනාශ වෙන්න දීලා බලාගෙන හිටියා. අපිට මතකයි පුරාවිද්‍යා ස්ථානවලින් මොනවද කරන්නද කියලා තාපු යුගයක් තිබුණා. කවුරු හිටියත් මොකද ඇහුවා. ස්මාරක උඩ කොන්ක්‍රීට් දාලා බැබිද වැන්දා කිව්වත් ඇස්පියන් හිටියා. හැබැයි ජනතාවට මේවා කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් අපේ රටේ උරුම. ඒවා විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. ඉඩ තියන්නෙත් නැහැ. එක එක ජාතියකට එක ආගමකට උරුම වෙච්ච දේවල් නෙවෙයි. මේ රටේ උරුමය ඒ නිසා මේ තැන් ආරක්ෂා කරද්දී ජාති ආගම් ජනවර්ග කියලා බෙදීම් ඇති කරගත යුතු නැහැ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්න කවුරු හරි පියවර ගන්නවා නම් ඒ අයට එරෙහිව දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් ප්‍රමාණවත් නැත්නම් ඉදිරියේදී පනත් සංශෝධනය කිරීමට අපට හැකියාව තියෙනවා. මේ උරුමය ආරක්ෂා කරන සියලු දෙනා ආරක්ෂා කරන්නේ අපේ මාතෘ භූමියේ අභිමානය සහ ප්‍රෞಢත්වය. ඔවුන් යුද්ධයට ගිය රණවිරුවන් මෙන් මේ රට අනාගත පරපුරට අපගේ උරුමය ආරක්ෂා කර දෙන්න වෙහෙසෙනවා. අද වන විට පුරාවිද්‍යා විෂය දියුණු තාක්ෂණික ක්‍රම මත පදනම් වෙමින් මානව සංවර්ධිත විද්‍යාත්මක විෂයක් බවට ඒ නිසා අතීතයෙන් උරුම වූ දැනුම් සම්භාරය වර්තමානයට ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍යයි. වගේම ගෝලීය පුරවැසියන් ලෙස සමෘද්ධිමත් වීමට අවශ්‍ය දැනුම කුසලතාවය මේ විෂය තුළ අන්තර්ගත වෙනවා. අවසානයේ ශ්‍රී ලංකාවේ උරුමය පිළිබඳ අවබෝධය ඇති කර අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ වගකීම තිබෙන්නේ අප සතුවයි. ඒ සඳහා ඔබ සියලු දෙනා එක්ව ඉටු කරන විශිෂ්ට කාර්යභාරයට රජයක් ලෙස අපගේ සෑම සහයෝගයක්ම ලබා දෙන බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික පෙරු රාජ්‍යයෙන් මුල්වරට හඳුනාගත් ලැම්ඩා නැමැති ප්‍රභේදය මේ වන විට ලෝකයේ රටවල් 30ක පැතිර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කරේ මතුවන ඕනෑම ප්‍රභේදයකට සෞඛ්‍ය පුරුදු අභිබවා යාමට නොහැකි බැවින් සමාජ දුරස්ථභාවය රැකගනිමින් සෞඛ්‍ය පිළිවෙත් නිසියාකාරව පිළිපැදීමට කටයුතු කරන ලෙසයි. මීට කලින් මතුවුණු සෑම වෛරස් ප්‍රභේදයක්ම පාහේ ජනතාව සංචරණය වෙන රටාවට අනුව අර දකුණු අප්‍රිකාවෙන් ආපු ප්‍රභේදය මේ පළාත්වලට ප්‍රචලිතව ලැබිලා නැහැ. නමුත් අනෙක් ඒවා වාගේ ඒ වගේ හැබැයි දකුණු අප්‍රිකාවේ ප්‍රභේදයත් එංගලන්තයේ වාගේ යුරෝපීය රටවල් වලට ගිහිල්ලා තියෙනවා.
දැන් වෙලා තියෙන්නේ ඒ රටවල් හරහා ඊළඟට තමයි අපිට එනවා නම් එන්නේ. මොකද මේක අර වැඩියෙන්ම ජනතාව ගමන් කරන පාරවල් දිගේ තමයි මේ වෛරසයත් එන්නේ. එතකොට දැනට මේක දකුණු ඇමරිකාවේ තියෙන්නේ. එතකොට මේක ඊට පස්සේ ශ්‍රී ලංකාවට ජනතාව පැමිණෙන ප්‍රදේශ දක්වා පැමිණිය යුතුයි. ඊට පස්සේ තමයි අපිට එන්නේ. ඒ නිසා අදද හෙටද එන්නේ කියන එක කල්ැතුව කියන්න අමාරුයි. නමුත් ඕනෑම මොහොතක ලංකාවට එන්න පුළුවන්. නමුත් අපේ තියෙන නිරෝධායන ක්‍රියාවලිය හරහා වැඩිම කොටසක් අපිට පුළුවන් වෙනවා මේ මොහොතේදී මේක නිරෝධායන ක්‍රියාවලියෙන් නවත්තන්න. නමුත් අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ PCR පරීක්ෂණ 100%ක් නිවැරදිව කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ තියෙනවා කාර්යක්ෂමතාවය 100%ක් නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට රෙඩෙක්ව මග හැරෙන්න ඉඩ තියෙනවා. නිරෝධායන ක්‍රියාවලිය අපි කියන්නේ වැඩිම දෙනෙක් නිරෝධායනය කිරීමේදී දවස් 14ක නිරෝධායන කාලය ඇති කියලා. නමුත් මීට වඩා යන අවුට්ලයර්ස්ලා ඊට වැඩි කාලයක් මේ රෝගේ තියාගෙන ඉන්න අය ඉන්න ඉඩ තියෙනවා. මෙවැනි හේතු මත අපේ තියෙන මේ පාලන ක්‍රියාවලියන් මගහැරමින් අභිබවා යමින් මේ වෛරසයකටත් එන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ දක්වා හමු වෙලා තියෙන සෑම ප්‍රභේදයක්ම අපේ සෞඛ්‍ය පුරුදු අභිබවා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම අපේ සෞඛ්‍ය පුරුදු හරියාකාරව පවත්වාගෙන ගියොත් මේ රටට මේක ආවත් ලොකුවට පැතිරෙන්නේ නැතුව අපිට මේක ආරක්ෂා වෙන්න පුළුවන් වෙනවා. සියල්ලටම මේ වෛරස් ප්‍රභේදය පමණක් නෙමෙයි ඕනෑම වෛරස් ප්‍රභේදයක් ලංකාවට පැමිණෙන එක වළක්වන්න ඒ සංචාරකයින්ද දේශීය වශයෙන් ශ්‍රී ලාංකිකයන් ලංකාවට පැමිණෙනකොටද විදේශිකයන් ලංකාවට පැමිණෙනකොටද ඒ ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලිව නිශ්චිතවම සඳහන් කරලා තියෙනවා. ඒක අනුව අපි මේක ලංකාව තුළට තුළු වීමට තියෙන ඉඩකඩ උපරිමයට අවුරනවා. නමුත් මේක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපේ කරන මේ වැටකඩලු හැම එකේම තියෙනවා ඕනෑම මොහොතක මේක සාර්ථක වීමට තියෙන යම් ප්‍රතිශතයක්. මේ හුඟක් ප්‍රභේද පැතිරීමට හේතුව අර මුලින්ම හොයාගත් ප්‍රභේද වලට වඩා වේගයෙන් මේක පැතිරෙනවා. හැබැයි ඒක පැතිරෙන්නේ නැවතත් මම අවධාරණය කරනවා ඒ පැතිරීමට අපි අවකාශ ලබා දුන්නොත් විතරයි. අපි පැතිරෙන්න ඉඩ ඇරියොත් විතරයි. මේක මම හැමතැනම සරලව උදාහරණයක් ඇටියට කියන්නේ වාෂ්පශීලී ද්‍රව දෙකක් බෝතල් දෙකකට දැම්මොත් එකක් අනෙකට වඩා වාෂ්පශීලී නම් මං හිතනවා ඒ වැඩියෙන් වාෂ්පශීලී ද්‍රවය ඉක්මනින් වාෂ්ප වෙලා යාවි බෝතලේ ඇරලා තියෙන තාක්කල්. හැබැයි බෝතල් දෙකම වහලා තිබ්බොත් දෙකම වාෂ්ප වන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ප්‍රභේද එකක්වත් අපේ සෞඛ්‍ය පුරුදු අභිබවමින් පැතිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා සෞඛ්‍ය පුරුදු නිසි පරිදි පවත්වාගෙන යාම තමයි වැදගත් වන්නේ. කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් බොරලැස්ගමුව පිල්ලෑව පුරාණ රාජමහා විහාරස්ථානයේදී ආශිර්වාද පූජාවක් ඊයේ පැවැත්වුණා. පිල්ලෑව පුරාණ විහාරාධිපති පූජ්‍යපාද පොළොන්නරුවේ සීලානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් ආශිර්වාද පූජාව පැවැත්වුණා. සෞඛ්‍ය නීතීන්ට අනුගතව විහාරස්ථානය අවට පිරිසක් පූජාව සමගින් එක්ව සිටියා. ආර්ථික අපහසුතා හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට අනුව අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා විද්‍යුත් තාක්ෂණික පහසුකම් සපයා ගැනීමට නොහැකි වී සිටින දූදරුවන් 400 දෙනෙක් වෙත ටැබ් යන්ත්‍ර 400ක් ලබා දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බෞද්ධ මාධ්‍ය ජාලය සැලසුම් කර තිබෙනවා. දයේ දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ සිප් නැන දායාද ලෙසින්. අධ්‍යාපනය ලැබීම සියලු දරුදරියන්ගේ අයිතියක්. කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා ඇති පසුබිමක මාර්ගගත අධ්‍යයන ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මෙරට දරුදැරියෝ යොමු වී සිටිනවා.
කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. යහවන 6 වන ශ්‍රේණියේදී ඔබ සෞඛ්‍ය පිළිබඳව පරිසරයක බොහෝ පිරිසකට එලෙස අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පහසුකම හිමි වුවත් ඇතැම් ප්‍රදේශවල සිසු දරු දැරියන්ට මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක් තුළයි. පොතක් පෑනක්වත් මිලදී ගැනීමට නොහැකි තරමට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ දරු දැරියන්ට විද්‍යුත් සංනිවේදන තාක්ෂණයේ පහසුකම ලබා දීම ඇතැම් දෙමව්පියන්ට සිහිනයක්. දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය ගිලිහී යාමට නොදී සිප්නන දායාද මෙලෙස ක්‍රියාත්මක වන්නේ බෞද්ධ රූපවාහිනියේ 14 වැනි සංවත්සරයට සමගාමී වයි. ඒ සඳහා පරිත්‍යාගශීලී ඔබටත් දායකත්වය ලබා දීමට අවස්ථාව හිමි වනවා. ඔබ අප ලද අධ්‍යාපනයේ අයිතිය රටේ ජීවනාලියට ලබා දෙන්නට එක්වන ඔබේ පරිත්‍යාගයන් බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුවේ ගිණුම් අංකය 027060.3 ලංකා බැංකුවේ ගිණුම් අංකය 0481.02.1968 මහජන බැංකුවේ ගිණුම් අංකය 1761.130.02.4669 යන බැංකු ගිණුම් අංක වෙත යොමු කළ හැකි. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න 0117 215 288 0117 422 022 071 359 2089 ආර්ථික දුෂ්කරතා හමුවේ ගිලිහෙන සිප්නැන අපේ රටේ ජීවනාලියට දායාද කරන්නට එක්වෙමු. බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රජාසත්කාරක ව්‍යාපෘතීන් හරහා අධ්‍යාපනය ලබන දූදරුවන් වෙත පරිත්‍යාග කිරීම සඳහා අභ්‍යාස පොත් තොගයක් බෞද්ධයා මාධ්‍යජාලය වෙත සදැහැති පරිත්‍යාගශීලී ප්‍රේක්ෂකයන් දෙදෙනෙක් අද බාර දුන්නා. කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහවිහාරස්ථානයේදී බෞද්ධ මාධ්‍යජාලය වෙනුවෙන් පරිත්‍යාගය බාරගත්තේ බෞද්ධ මාධ්‍යජාලයේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මහතා විසින්. මේ කොවිඩ් වල අසරණ ජනතාව අසරණ වී සිටින මොහොතේ විසින් කළ යුතු දෙයක් ලෙස අපගේ පෞද්ගලික මුදලින් පොත්පත් සහ අපට හැකි අයුරින් ලිපි ද්‍රව්‍ය උපකරණ ආදිය දුෂ්කර පළාත්වල දරුවන් උදෙසා සුළුවෙන් පරිත්‍යාග කිරීමක් බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ජාලය වෙනුවෙන් සිදු කර බෙහෙවින් පින්. කොවිඩ් වසංගතය හමුවේ ජීවනෝපාය අහිමි වූ අසරණ පවුල් සොයා ගොස් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පොල්පිටිගම මඩගල්ල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට අමතරව දුෂ්කරතා සහිතව අධ්‍යාපනය ලබන දරුවන් හට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීම සඳහා අවශ්‍ය දුරකථන දත්ත ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාරයන්ද මෙහිදී ප්‍රදානය කෙරුණා. දුක හඳුනන අපි සංවිධානය මාධ්‍යවේදීන් සමග එක්වයි මෙම සත්කාරය ක්‍රියාත්මක කළේ. තවත් කුසගින්නක් නිවමු. අපි හැමෝටම අමාරු කාලයක්.
හැබැයි අපිටත් වඩා අමාරුවෙන් කුසගින්නෙන් පසුවන ඕන තරම් අය අපි අවටම ඉන්නව නේද? එහා ගෙදර, එහා පාරේ, එහා ගමේ, එහෙමත් නැත්තම් පාර අයිනේ. ඒ කොහේ හිටියත් කුසගින්න අපි හැමෝටම පොදුයි. අපි බඩු මල්ලක් කඩෙන් ගන්නකොට, අපි කෑම වේලක් පිසිනකොට, අපි බත් කටක් කනකොට ඔවුන් අපේ මතකයට ඒවි. අන්න ඒ අය ගැන හිතලා තව බඩු මල්ලක් හරි කෑම වේලක්, තව කෑම පාර්සලයක් ඔබට ඔවුන්ගේ නිවස ඉදිරියේ තියලා එන්න පුළුවන් නම් අපි කොච්චර කුසල කර්මයකට දායක වෙනවද? පොඩ්ඩක් හිතන්න. පුංචිම දෙයකින් අපට ලොකු සතුටක් ලබන්න පුළුවන්. තවත් කුසගින්නක් නිවමු. ඒත් සමගින් අදට නියමිත සංදේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සංදේශය Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.